समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्गमक्खदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता। साधु साधु साधु। नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। साधु साधु साधु। अत्तिकायोति वापनस्स सति पच्चुपट्टिता होति यावदेव ज्ञानमत्ताय पतिस्सति मत्ताय अनिश्चितो च विहरति न च किंचि लोके उपादीयति। सदा बुद्धि संपन्न पिन्वत्नि නිවන් මාර්ග ධර්ම දේශනා මාලාව සකස් වෙන්නේ අපි ඉගෙන ගන්න කරුණු අපේ ජීවිතයට ප්‍රායෝගිකව භාවිතා කිරීම සඳහා අපේ ජීවිතයට එකතු කර ගැනීම සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල සාකච්ඡා කරන්නයි. ඒ මොකද නිවන් මාර්ග කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරේ භාවිතා කරන්න කියලායි. ඒ කියන්නේ ඒක පාවිච්චි කරන්න ඕන දෙයක්. පාවිච්චි නොකර පාවිච්චි කරන්න ඕන දේ පාවිච්චි නොකර ළඟ තබා ගැනීමෙන් ඒ පාවිච්චි කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය ලබා ගන්න බෑ. ආර්ය අෂ්ටාංගික මාර්ගය භාවිතා කිරීමෙන් අපිට කෙලෙස් නැති කරගන්න පුළුවන්. එතකොට භාවිතයට ගන්නේ නැතුව අපි ඒක දැනගෙන කතා කර කර විතරක් හිටියට හරියන්නේ නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගය භාවිතා කරන්නේ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන මුලින්ම සඳහන් කරලා තියෙන තැන්වල තියෙන්නේ කොහොමද? ලෝකෙට පළවෙනි වතාවටම ආර්ය අෂ්ටාංගික මාර්ගය හෙළි වුණේ ධම්සක්පවත්තන සූත්‍රයෙන්. මෙතන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ චක්කුකරණී, ඥානකරණී, උපසමාය, අභිඥාය, සම්බෝධාය, නිබ්බානාය සංවත්තති කියලායි. චක්කුසය ඇති කරන, නුවණැස ඇති කරන කියන අර්ථයෙන්. චක්කුකරණී, ඥානකරණී, නුවණ ඇති කරන, ඥානය ඇති කරන, ඇති කරන නම් ඉතින් තියෙන ඥානය වෙන්න දෙයක් නැහැ නේද? එහෙනම් නැති නුවණ ඇති කරන. අද අපිට අපේ ජීවිතය ගැන මේ පංච උපාදානස්කන්ධය ගැන නැති නුවණ ඇති කරන මාර්ගයයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒකෙන් දෙක භාවිතා කරන්න ඕන එකක්. ඒකින්ද අපි ප්‍රායෝගික පැත්තක් සාකච්ඡා කරන්න ඕනේ. අපි මේ දවස්වල සාකච්ඡා කරමින් ඉන්නේ සතර කමඨහන පිළිබඳවයි. සතර කමඨහන කියන්නේ බුද්ධානුස්සතිය, මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය, මරණානුස්සතිය කියලා කියන භාවනා හතරටයි. මේ භාවනා හතරට කියනවා චතුරාර්යක භාවනා කියලා. කොහෙද ආරක්ෂා කරන්නේ? සිතයි ආරක්ෂා කරන්නේ. සිත ආරක්ෂා කරන භාවනා හතරක්. මේ හතර හරියට වර්ධනය කරොත් කෙනෙකුට තමන් කරගෙන යන භාවනාවකින් ඔය හතරෙන් එකකින් හෝ වෙනත් භාවනාවකින් පහසුවෙන්ම ප්‍රථම ධානය ආදී මට්ටමකටපත් වෙන්න පුළුවන්. ලොකු චිත්ත සමාධියකට එන්න පුළුවන්. ඇයි? වැඩියෙන්ම මේ සමාධියේ ඉන්නකොට හිත විසිරෙන්නේ ඔන්න ඔය භාවනා හතරෙන් ලැබෙන ප්‍රයෝජනෙ අපි ලබා ගන්න නැති හින්දා. බලන්න අසුභානුස්සතිය අවශ්‍ය වෙන්නේ රාග ආදී කෙලෙස් ධර්ම මේ ශරීර සුභ වශයෙන් දැකලා ශරීර පිටිපස්සේ අපි දුවනවා. එතකොට කෙනෙක් කියයි වයසක අයට එහෙනම් ඒක නැහැ කියලා. නෑ තියෙනවා. නේද? වයසට ගියත් තමන්ගේ දරුවෝ තරමන්ගේ මුණුපුරු ශරීර මනුස්ස ශරීර සුභ වශයෙන් ගැනීම. ඒවා හොඳයි, සුවයි, සුන්දරයි, මధుරයි, ප්‍රියයි කියලා ගන්නෙ ඒවා ගැන අපේ මනසට වැටහෙන්නේ නැති හින්දා. ඊළඟට ඒ කියන්නේ මේ ඉන්න ශරීර ගැන ඇති වෙන තද බල පැදීම. ඊළඟට තරහ යන එක. නේද? වැඩියෙන්ම පීඩාවෙන් ඉන්නේ තරහ යන එකෙන්ද නැද්ද? නේද? හැමෝම කියන්නේ මොකද්ද? අපේ මට මේ තරහ යන එකනේ අප්පා හොඳ නැත්තේ. නේ තරහ යන එකනේ. ඔක්කොමලා එකම ප්‍රශ්නකින් ඉන්නවා තරහ යනවා කියලා. ඉතින් ඇයි එහෙම කියන්නේ? නේද? ඒක කිකේ නෑ මම තරහ ගන්න නැතුව ඉන්නවා කියලා දත් මිටි කෑවට විතර තරහ නැති වෙන්නේ නෑ. එහෙනම් තරහ නැති කරගන්න ක්‍රමයක් දේශනා කළා තියෙන එක භාවිතා කරන්න ඕනේ. තරහ කියන්නේ අසනීපයක් නම් ඒකට අදාළ බෙහෙත් ටික බොන්න ඕනේ. නේද? භාවිතා කරන්නේ නැතුව තරහ නැති වෙන්නේ නෑ.
ඉතින් ඒ වගේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපිට මේ ලෝකය හැමදාම තියාගන්න පුළුවන් කෙනෙක්ගේ වෙනස් වීමක්, දේක වෙනස් වීමක් දැක්කම හරියට පීඩාවටපත් වෙන අපේ හිත. ආන්ගේ රෝගයට බෙහෙත තමයි මරණ සතිය. මරණ සතිය තියෙනවා නම් ඊළඟට ශ්‍රද්ධාව මදිකම හින්දා අපි මේ ධර්මයේ පිළිටන්නේ නැහැ. ඒකට තියෙන බෙහෙත තමයි මූලික වශයෙන් බුද්ධානුස්සතිය. එතකොට ඒ වගේ භාවනාවන් වර්ධනය කරනකොට ඒ අදාළ අපේ හිතට කෙලෙස් ඇතුල් වීම සඳහා තියෙන ඉඩකඩ ගොඩාක් අඩු වෙලා යනවා. ගොඩාක් අඩු වෙනවා. එතකොට අපේ හිතට කෙලෙස් උපදින්නේ නැති වෙලා යනවා. ඒ ඇතුල් වෙන්නේ නැති වෙලා යනවා. ඉතින් හිත පිරිසිදුව තියාගන්න පුළුවන්. ඒකට කියනවා චිත්ත විසුද්ධිය කියලා. මෙන්න මේ හතර කෙටියෙන් මම ඒකයි හතර මතක් කරේ. ඒකෙන් අපි සාකච්ඡා කරමින් ඉන්නේ අසුභ භාවනාව ගැනයි. අසුභ භාවනාව සිද්ධ කරන කෙනෙකුට මානසිකව සිද්ධ වෙන වෙනස. මානසිකව සිද්ධ වෙන වෙනස පිළිබඳව යම් විස්තරයක් යම් කොටසක් අපි ඊයේ දවසේ ධර්ම දේශනාවේදී සාකච්ඡා කරා. දැන් අද අපි සාකච්ඡා කරන්න යන්නේ කොහොමද අපිට දැන් තියෙන අසුභ භාවනාව කරනකොට තියෙන බොහෝ ගැටලු කිහිපයක් තියෙනවා. කෙනෙක්ගේ ගැටලු හින්දා මේක අතහැරලා දාන ගතියක් තියෙනවා. විශේෂයෙන් තරුණ අයට කරන්න දෙන්නේ නැහැ. වයසකට ඕනේ නැහැ කියලා කියනවා. ඊළඟට දැන් කෙස්ලොම් නියදත් ආදී පිළිකුල් වශයෙන් මෙනෙහි කරපුවාම දැන් තියෙනකොට දැන් ඉතින් අපි මේ ශරීරය දකින්නකොට බොහොම හොඳයි නේද? නමුත් ශරීරය දකින්නකොටම කෙල මතක් වෙනවා නම්, සෙම මතක් වෙනවා නම්, සොටු මතක් වෙනවා නම්, වමනේ මතක් වෙනවා නම් ඒක හරි අපහසු වෙන ජීවත් වෙන්න. ලෝකේ ජීවත් වෙන අයට මේක හරියන්නේ නැද්ද කියලා හිතෙනවා. ඒ වගේ නොයේකුත් විෂම වූ මත තියෙනවා මේවා දිහා පිටින් ඉඳන් බැලීම නිසා. ඊළඟට මේක නිවන් දකින්න පුළුවන් එකක් නෙවෙයිද කියලා කියන සමහර ලාවට. ඊට සමහර අය මෙහෙමත් කියනවා. කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සං නහාරු අට්ටි මිජ්ජං වාදී වශයෙන් තියෙන්නේ සම්මත කරගත්ත දේවල්. කෙස් කියන්නේ සම්මත කරගත්ත දෙයක්. ලොම් කියන්නේ සම්මත කරගත්ත දෙයක්. නිය කියන්නේ සම්මත කරගත්ත ඒවා. ඇත්තටම ඒවා පරමාර්ථද? නෑ. නේද? පරමාර්ථ නම් වැටෙන්නේ චිත්තචෛතසික රූප නිබ්බාන කියන හතරටයි. එහෙනම් ඒවා පරමාර්ථ ධර්ම නෙවෙයි සම්මත කරගත්ත ඒවා. සම්මතය හරියන්නේ නැහැ. සම්මතය මෙනෙහි කරන්න ගියාම සම්මතය වැඩෙනවා. එහෙනම් මේ භාවනාව හරියන්නේ නැහැ. දැන් මෛත්‍රී භාවනාවටත් එහෙම කියනවා. ඉතින් ඒ වගේ මේ පිටින් බලලා ඒකේ අවසාන ප්‍රතිඵල දිහා බලන්නේ නැතුව අපි බොහෝ විෂම දේවල් තියෙනවා. ඉතින් ඒවා ගැන අපි ඉස්සෙල්ලාම සාකච්ඡා කරමු. පළවෙනි එක තමයි ඇලීම් අයින්. දැන් අපි සාමාන්‍ය ජීවිතයේ ඉන්නකොට මනුස්ස ශරීර දැක ඇලීම් තියෙනවා. නේද? නැවත දැකීමේ අපේක්ෂාවෙන් ඉන්න ස්වභාවය තියනවද නැද්ද? නේද? නැවත දැකීම විතරක් නෙවෙයි ශරීර දැකීමේ අවශ්‍යතාවය වලින් ඉන්නවද නැද්ද? අපිටත් තියෙන ශරීරයක්, Tamanටත් තියෙන ශරීරයක්. ඒ වුණාට මේක මහා පුදුම විකාර කියන්නේ. මේ ශරීර දැකීමේ අවශ්‍යතාවයකින් උදේ ඉඳන් හැන්ද වෙනකන් ඉන්නවා. නේද? ඒකින්ද තමයි දැන් බලන්න රූප වාහිනී වල තියෙන එක සංදර්ශන, එක නාට්‍ය, එක දේවල් ලස්සන අය ලස්සන තැන්වල ලස්සනට ඇඳගෙන ලස්සනට නට ලස්සනට කතා කර නේද? ඒවා දකින්න හරි කැමති. මොකද නේද? අවල් කෙනා ලස්සනයි කියලා ඒවා දැකීමේ කුතුහලයකින්, ඒවා දැකීමේ අවශ්‍යතාවයකින් නිබඳව පෙළෙනවා. මිනිසෙක් විදිහට ඉපදිච්ච අපි මනුස්ස ශරීර දැකීමේ අවශ්‍යතාවයකින් ඉන්නවා. ඉතින් ඒක නිබඳව අවිවේකයි. හැම වෙලෙම ඒ විතරක් නෙවෙයි. සමහර ශරීර උපාදාන වෙලා අපිට. ඒ උපාදාන වෙච්ච ශරීර නොදකම ඉන්න බැරි තත්ත්වයකටපත් වෙලා. නේද? එතකොට මේ තත්ත්වයන් යටතේ හැම වෙලෙම සමහර ශරීර හැම වෙලෙම දකින්න ඕනේ, සමහර ඒවා පොදු වශයෙන් දකින්න ඕනේ. එතකොට කොහොමද දැකීමේ ආසාවකින් පෙළෙමින් ඉඳලා දන්න දවසේ ඉඳන් එහෙම ඉඳලා ජීවත් වෙලා මැරෙන්නෙත් කොහොමද? මරණාසන්න වෙලාවෙත් තව චුට්ටක් හරි බලා ගන්න තියෙනවා නම් කියලා තමයි ඉන්නේ. කියනවත් එක්කනේ. අනේ මගේ ලොකු දුවට එන්න කියන තව එක සැරයක් බලලා ඇද්දේ පියාගන්න. තණ්හාවෙන්ම ඉපදිලා තණ්හාවෙන්ම ජීවත් වෙලා අතෘප්ති කරවම ඉපදිලා අතෘප්ති කරවම ජීවත් වෙලා අතෘප්ති කරවම මැරලා යනවා. ඉතින් ඒකින්ද නැවත මේ භවයන් නොයේකුත් භවයන් සකස් වෙනවා. පිළිගන්නවද? නේද? ඒක එහෙමයි. ඉතින් මෙන්න මේ தත්වයන් වලින් අත මිදෙන්න තමයි මේ ක්‍රමානුකූලව අපේ හිත මේ ශරීර වලට තියෙන මේ
ගැටි ගතිය අයින් කරන්න තමයි මේ භාවනාවල වලින් යහපතක් වෙන්නේ. ඉතින් පැහැදිලිවම ඉස්සරහා ශරීරය දැකලා කෙස්ලොම් නියද සම්මස්නහර ඇට මිදුළු ආදී ගැන ඉස්සෙල්ලම පේන්න තියෙන කෙස්ලොම් නියද සම්මස් කෙස්ලොම් නියද සම් කියලා මේ පේන්න තියෙන දේ විතරක් අරමුණු වෙන අපිට භාවනාව වර්ධනය කරගන්න කෙනෙකුට අපි ඊයේ සාකච්ඡා කළා. දැන් මගේ දිහා බලපුවම හැමනේ පේන්නේ නේද? ඒතර කොණ්ඩේ තිබුණා නම් කෙස් පේනවා නේද? ලොම් නිය දත් හොරිගෙන පේන්නේ නේද? ඔය ටික තමයි අල්ලන් ඉන්නේ. හරිද? නමුත් අපි ඊයේ සාකච්ඡා කරා මේ බලපුවා දැන් අර අට්ටික සංඥාව වඩන කෙනෙකුට මෙහෙම බලනකොට ඇට සැකිලි දක්වාම සිත යනවා. හරි අසුභ භාවනාව වඩන කෙනෙකුට මෙහෙම කෙනෙක් දිහා බලනකොට හොඳට වර්ධනය කරා නම් මස් දක්වා හිත යනවා. ලේ දක්වා හිත යනවා. මෙතන ලේ මස් නහර ඇට මිදුළු ඒ වයින් සිරිච්ච ශරීරයක් කියලා නිබඳව අරමුණු වෙනවා ශරීරයක් දකිද්දි. නිබඳව අරමුණු වෙනවා. ඉතින් අපි ඊයේ දවසේ ධර්ම දේශනාවේදී ඒක ඔප්පු කරලා පෙන්නුවා. දැන් අපිට ඕනම් බලාගත්ත හැකි එහෙම එකක්. මේ මොකක් හරි පෙට්ටියක දාලා තියෙන ඍජු පොම් පෙට්ටියක දාලා තියෙන බත් ගෙඩියක් මතක් කරන්න කිව්වොත්. ඊයේ අපි සාකච්ඡා කරපු උදාහරණ එහෙම එකක්. ඍජු පොම් පෙට්ටියක දාලා තියෙන බත් ගෙඩියක් මතක් කරන්න කිව්වොත් මොනවද මතක් වෙන්නේ? බත්, වෑංජන ඒ වගේ නේද? ඒ කියන්නේ ඍජු පොම් මතක් වෙන්නේ නේද? මතක් වෙන්නේ ඇතුලේ තියෙන ඒවා. කකුලේ මාපට කිල්ල මතක් කරන්න කිව්වොත් මතක් වෙන්නේ හමයි, නියයි විතරයි. ඒ කියන්නේ පිට තියෙන ඒවා. ඉතින් අන්න ඒ දෙක මාරු කරන්න පුළුවන්. ඒක කොහොමද කරන්නේ කියලා අපි සාකච්ඡා කරා ඊයේ මොකද වෙන්නේ කියලා. ඉතින් ඒ වගේ අපිට මනුස්ස ශරීරයක් දැක්කහම ඒ තියෙන ලේ, සෙම, සොටු ආදී මස් දක්වාම මෙහෙම බලනකොට මෙතන ඇට සැකිල්ලක් තියෙනවා කියලා අඩුම තරමේ. අපේ අය ඇට සැකිල්ලක් තියෙනවා කියලා දැනගත්තට තමන්ගේ මේ තියෙන ඇට සැකිල්ලක් සහිත මස් සහිත ලේ සහිත ශරීරයක් මේ එහාට මෙහාට දුවනවාය, මේවා මේ අත් කටුය, මේවා කකුල් කටුය, මේවා ඉල ඇටය, මේවා කොඳු ඇටය කියලා මතක් වෙන්නේ කසේරුකාවේ හැඩය තමන්ගේ පිටේ තියෙනවා කියලා මතක් වෙන්නේ නැතුවම ජීවත් වෙලා මතක් වෙන්නේ නැතුව මැරලා යන පිරිසක් ඉන්නවා. හරිද? ඉතින් අන්න ඒ தත්යෙන් අත මිදලා අපි මේක සකස් කරගන්න ඕනේ. දැන් එහෙම සකස් කරගන්න ඒවා පිළිබඳ මෙනෙහි කරන්න ඕන විදිහ තමයි මේ කමඨහන තියෙන්නේ කෙස්ලොම් නියද සම්මස්නහරයට ඇටමිදුළු ආදී වර්ණ සටහන් ගන්ධ ආශ්‍රය කරලා තියෙන තැන් සහ තියෙන තැන වශයෙන් මෙනෙහි කරමින් මේකෙන් අපිට අරමුණු වෙනකොට මිනිස්සෙක්ගේ මෙහෙම ශරීරයක් අරමුණු වෙනකොට එහි හැමත යටින් තියෙන අභ්‍යන්තරයේ අරමුණු වෙන විදිහට සහ හැම අරමුණු උනත් එය සුවයි සුන්දරයි මధుරයි ප්‍රියයි නෙවෙයි ඒක පිළිකුල් සහගත දෙයක් කියලා අරමුණු වෙන විදිහට අපි කොයි විදිහටද ඒක බහුලව භාවිතා කරන්නේ කියලා ඊයේ දවසේ ධර්ම දේශනාවේ සාකච්ඡා කරා. හරිද? එහෙම අරමුණු වෙන්න හදාගන්න පුළුවන් මේක. හරි. නමුත් දැන් තියෙන ප්‍රශ්නේ ඒක නෙවෙයි. එහෙම හදාගත්තොත් පාරේ යන්න ගියාම කරදරද? ඒ දැන් බලපුවම අඩුම ගන්න සතුටක් උපදින්නේ. එහෙම යනකොට පාරේ යනකොට කවුරු හරි කෙනෙක් දැක්කම නේද කෙනෙක් අහයි මට වමනේයි නේ. ඇයි ඔක්කොම නේද කියලා මතක් වෙනවා, සෙම මතක් වෙනවා, සොටු මතක් වෙනවා, මේක මහා කරදරයක්නේ, හිටිය විදිහ හොඳයිනේ කියලා. ඇත්තටම එහෙම ගැටීමක් ඇති වෙයිද? කලින් ඇලීමක් ඇති වුණා. ඇලීම අයින් වෙනවා කියන එක ඇත්තයි. අනුන්ගේ ශරීර ගැන තිබුණ ඇලීම අපි ප්‍රබලව මේ කමඨහන වර්ධනය කරපුවාම ඇලීම නැති වෙලා යනවා. ඒක පැහැදිලි හොඳටම නේද? ඇයි හොඳයි කියලා හිතාගෙන හිටියව පිරික්සලා බලනකොට නරකයි. දැන් මේ වෙලාව ඉස්සෙල්ලාම කතා කරගන්න තියෙන්නේ ගැටීම අයින් කරගන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරේ තමන්ගේ සහ අනුන්ගේ වශයෙන් ශරීර මෙනෙහි කරන්න කියලා. ඉස්සෙල්ලාම අපි මේ කමඨහනේ මෙනෙහි කරේ තමන්ගේ වශයෙන්. මගේ දත්, මගේ කෙස්, මගේ හැම, මගේ කටුව ඔය විදිහට මෙනෙහි කරේ. හරි? අන්න එහෙම මෙනෙහි කරපුවාම මෙනෙහි කරලා ඒවා පිළිකුල් කියලා දැනුණාට පස්සේ තමයි අනුන් ගැන මෙනෙහි කරන්න ගත්තේ. දැන් අනුන් ගැන මෙනෙහි කරන්න ගියාම අනුන් ගැන තිබ්බ ඇලීම් ටික අඩු වෙනවා. ඇයි අන්ත ධර්මයේ තියෙන්නේ ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අවිජ්ජා දොමනසං. ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව මේ ඒ කායානුපස්සීව වාසය කරන්න කියලා. දැන් ගැටෙන්නේ නැති එක හොයාගන්නයි ඕන. මේ බලන්න ගැටෙන්නේ නැති විදිහ හැදෙන හැටි. නොගැටෙන හිතක් සකස් වෙන හැටි අපිට තේරුම් ගන්න පුළුවන්.
මම යනවා බස් එකක යන්න. හිතමුකෝ කෙනෙක් බස් එකේ ගමන් කරනවා. ළඟ ඉන්න කෙනා ගැස්සිලා වමනේ දානවා. හරි. දැන් දිගටම ඔයා වමනේ දානකොට මොකද වෙන්නේ? සැරයි නේද? වමනේ සැර ගඳ ඒ වගේ දේවල් තියෙනවා නේද? දැන් එහෙම දැක්කහම ඒකත් එක්ක අපිට ගැටෙනවා. ඒ කියන්නේ අප්‍රසන්නකමක් ඇති වෙනවා. දිගටම තිබ්බොත් මොකද වෙන්නේ? දිගට මේ අප්‍රසන්නකම එන්න වැඩි වෙන තත්ත්වයට තිබ්බොත් අර වමනේ ගොඩ අයින් කරන්නෙත් නැහැ මොකක්වත් නැහැ. එහෙම තිබ්බොත් අපිට මොකද වෙන්නේ? ටිකක් වෙලා ගිහිල්ලා අපිටත් වමනේ යනවා නේද? අන්න බලන්න. මොකද ඒ උනේ? ඊටාම අප්‍රසන්නයි දුගඳයි පිළිකුලයි කියලා යමක් දැකලා ඒ જાතියම එකක් තමන්ගේම කටෙන් එළියට ඇවිල්ලා නේද? එහෙනම් මේ දැනුත් ඊටාම පිළිකුල් සහගත වමනේ ගොඩක් ඔතන තියෙනවද නැද්ද? නේද? ඔය ශරීරාස්සේ තියෙනවද නැද්ද? තියෙනවා. අන්න ඒක මට දැනෙනවනේ. ලෝකෙහි සියලු දෙනාට පිළිකුල්, මටත් පිළිකුල්, ඊටාම දුගඳ, සැර, ඊටාම අප්‍රසන්න වමනේ ගොඩක් මෙතන තියෙනවා. එහෙනම් මගේ ශරීරයේ වමනේ වලින් අපි වමනේ කියන්නේ නොදිරූප ආහාර. නොදිරූප ආහාරයේ මේ ශරීරයේ තියෙනවා ඊටාම පිළිකුල් විදිහට. අන්න ඒක මට දැනෙනවා නම් එහා පැත්තේ තියෙන ඒවත් එක ගැටෙයිද? නේද? මේක ඊටා සුපිරිසුදු දෙයක්, මේක රත්තරන් වලින් හැදිච්ච එකක්, එහා පැත්ත එක තමයි පිළිකුල් වගේ අදහසින් තමයි අපි ඉන්නේ. නේද? එතකොට මෙතන තියෙන සෙමසොටු කෙල ආදිය වගේමයි එහා පැත්තේ තියෙන එක. ඒක සංසන්දනාත්මකව මට තේරෙනවා නම් දෙපැත්තම එකයි කියලා මට හැඟීමක් තියෙනවා නම් එහා පැත්ත එකත් එක ගැටෙන්නේ නැහැ. හිතේ ගැටීමක් ඇති වෙන්නේ නැහැ. අන්න එහෙමයි අසුභ භාවනාවේදී අර සෙම කෙල සොටු ආදී අරමුණු වුණාට අනිත් අයගේ හිතේ ගැටීමක් ඇති වෙන්නේ නැහැ. අරමුණු වෙන එක ඇත්ත. අරමුණු වීමෙන් වෙන්නේ ඇලීමයින් වෙන එක. මේ හැම විනිවිද පොඩ්ඩක් අරමුණු වෙච්ච ගමන් ඔක්කොම ඉවරයි. අපිට වෙලා තියෙන්නේ මේ හැම විනිවිද යන්න බැරිකමයි තියෙන පළවෙනිය. හැම තුට්ටක් විනිවිද ගියා නම් ඔක්කොම ඉවරයි. ඊ타ත්ම පිළිකුල් බව කෙනෙකුට අරමුණු වෙනවා. එතකොට තමන්ගේ වශයෙන් මෙනෙහි කරපු හින්දා ගැටීමයින් වෙනවා. අනුන්ගේ වශයෙන් මෙනෙහි කරන හින්දා ඇලීමයින් වෙනවා. එතකොට මනුස්ස ශරීරය ගැන තියෙන ඇලීම් ගැටීම් දෙක අයින් වෙලා කායානුපස්සීව වාසය කරනවා කියලා කියන්නේ ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව ඒ හැඟීමෙන් කෙනෙක්ගේ ජීවිතය අරගෙන යන එකයි. හරිද? ඇයි අපි මේක කරන්නේ? මේකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන බලන්න. කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇට මිදුළු වශයෙන් මම මගේ ශරීරය සම්පූර්ණයෙන් මෙනෙහි කරා. දැන් මට මේ ශරීරය ගැන එහෙම මෙනෙහි කරපුවාම අපි ඊයේ සාකච්ඡා කරා අත ගැන මෙනෙහි කරනකොට අතේ හැම විතර නෙවෙයි අතේ මස් අරමුණු වෙනවා, ලේ අරමුණු වෙනවා. මේ ශරීරයේම ලේ මස් නහර ඇට මිදුළු ආදී මතක් කරන දණිය මතක් කරනකොට ඒක දණිය ඇතුළේ කොහොම මතක් වෙන්න කෙන්ඩා කලවා මතක් කරනකොට අත්තට ඉලයට මතක් කරනකොට ඒ ශරීරයේ කොටස් Tamanට අරමුණු වෙනවා දැන් වගේ නෙවෙයි. එහෙම අරමුණු වෙන ගානට මේක සකස් කරගන්නවා. අන්න එහෙම සකස් කරගත්තට පස්සේ කෙනෙකුට අලුතෙන් දෙයක් දැන් අපි මේ ශරීර දැකලා සුවයි සුන්දරයි මధుරයි කියලා අරගෙන නැවත හැරිලා බලපෙකේ මොකද උනේ කියලා බලන්න. හරිද? කවුරු හරි කෙනෙක් හින්දා පීඩාවක් එනවා නම් මේ කාලේ ගැන හිතන්න වර්තමානයේ දරුවෙක් හින්දා හරි ස්වාමියා භාර්යාව හින්දා හරි ආදරය කරන කෙනෙක් හින්දා හරි මේ කාලේ පීඩාවක් එනවා නම් ආන්ගේ පීඩාව ආරම්භ උනේ දැක්කට පස්සේ ඉස්සෙල්ලාම දැක්ක දවසට ඉස්සෙල්ලා ඒ පීඩා මාත්‍රයක්වත් තිබ්බද? අද කවුරු හරි හින්දා දුකක් විඳිනවා නම් ඒ තැනැත්තා හෝ තැනැත්තිය ජීවිතේ පළවෙනි වතාවට දැකපු දවසට ඉස්සෙල්ලා පීඩා මාත්‍රයක්වත් තිබ්බද? එහෙනම් මේ පීඩාව හැදලා තින්නේ කවදාද පස්සේද? අරමුණු වුණාට පස්සේ. අරමුණු වෙච්ච හැම එකකින්දම පීඩාව ඇති වුණාද? නැහැ. අරමුණු වෙච්ච සමහර රූප සුවයි සුන්දරයි මధుරයි ප්‍රියයි කියලා දැනුණා මට. දැනিলা මම මොකද කරේ? හැරි බැලුවා. නේද? හැරි බලමින් මොකද්ද කරගත්තේ? සතුටු වුණා. ආන් ඒක වහ කෑවා වාගේ. සතුටු වුණා, ඇලුනා, ග්‍රහණය කරගත්තා. සතුටු වුණා, ඇලුනා. එහෙමයි. ඒ විදිහට සමහර රූප අපිට මේ වෙනකොට ග්‍රහණය වෙලා.
අන්නේ ග්‍රහණය වෙච්ච රූප නැතුව බැරි වෙලා. කියන්නේ හරි අපූර්වට කියනවා. ඒක දවසක්වත් දකින්න නැතුව ඉන්න බෑ කියලා. නේද? දවසක් දකින්න නැතුව ඉන්න බෑ කියලා. ඉතින් අන්න එහෙම වුණාට පස්සේ දකින්න නැතුව ඉන්න බෑ කියන අය කියන්නේ ඇයි දැකේ නැත්තම් පිච්චෙන හින්දා. දරුවෙක් හරි මුණුපුරෙක් හරි. හරිද? ඕන දෙයක් එහෙම තමයි. මේවා කියනකොට අපි පිළිගන්න කැමති නැහැ. පිළිගන්නවා. මං කිව්වොත් එහෙම ආයෙන ඒක අයින් කරන්න ලෑස්ති වෙන්න. තව ටිකක් ඉන්නවා ඔය. තව ටිකක් ඉන්නවා. ඉතින් දිගටම තව ටිකක් ඉන්නවා තමයි. අහන්නකො දැන් අපි කට්ටිය එකතු කරගෙන 40 යායකින් આવුවොත් කියන 45 ද විතර අයින් කරනවා. 45 ද આવුවොත් එහෙම ඔව් තව ටිකක් ඉඳලා 50 ද විතර අයින් කරනවා. නේද? 50 හිතන්නේ 60 70 ඔය විදිහට 85 කෙනකින් ඇහුවත් මොකද කියන්නේ? තව ටිකක් දවසක් ඉඳලා නේද? ඉතින් මේකද මේවා අයින් කරන්න අපේ හිත කැමති නැහැ. කැමති නැත්තේ ඒ වෙලාවේ තියෙන උපාදානෙ හින්දා. දන්නවද මේකට හරි අපූර්ව කාරණාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තණ්හාව අයින් කරන්න ලේසි නැත්තේ. තණ්හාව කෙරෙහි තියෙන තණ්හාව හින්දා කියලා. තණ්හාව අයින් වෙනකොටත් කැමති නැහැ. තණ්හාව අයින් වෙනකොට අපි කැමති නැහැ. ඒක තණ්හාව උපදින තැන් 10ක් දේශනා කරා. දේශනාවෙන් පස්සේ සතිපට්ඨාන දේශනාව සතිපට්ඨාන කොට සාකච්ඡා කරනකොට ඒවා සාකච්ඡා කරනවා. තණ්හාව උපදින තැන් 10ක් දේශනා කරපු තැන එකක් තමයි තණ්හාව. තණ්හාව කෙරෙහි තණ්හාව උපදින බව. ඉතින් ඒකින්ද මේ ශරීර ගැන යථාභූත తত্ত্বය දැනට අපිට තියෙන ඒ උපාදානයේ වෙච්ච විදිහ තමයි දැකලා සතුටු වුණා, ඇලුනා, ග්‍රහණය වුණා. දැන් මම අහන්නේ මනුස්ස රූපයක් දැක සතුටු වීම කරේ මමද? මගේ වැඩක්ද ඒක? මගේ වැඩක් නම් මම දැනගෙන කරන්න. අම්මට උදේ කියලා අඬනවා මේ මම අද මනුස්ස රූප දැකලා සතුටු වෙනවා ඕන. අද මම මේ වැඩේ කරනවා. මන්ද කරේ. ඒක කරාද වුණාද? ඒක වුණා නේද? ඒක වුණා. ඒක අපේ సంతానගත වෙන දෙයක්. ඒක අපේ సంతాනයේ ස්වභාවයක්. හරිද? බලන්න ඕනෝකයි මේ වෙනස් කරන්න බුදුරජාණන් වහන්සේ. සතුටු වීම වෙනුවට දැක්කහම කලකිරීමක් ඇති වෙන විදිහට හිත සකස් කරනවා. ඇලීම කියන එක මං කරන එකක් නෙවෙයි, ඒක සිද්ධ වෙන දෙයක්. ඒකට ඇලීම වෙනුවට නොඇලීම ඇති කරන විදිහට මේ කමඨානේ අපේ හිත සකස් කරනවා. ඊළඟට ග්‍රහණය කරගන්නවා සමහර දේවල් අල්ලගෙන මේවා මගේ කියලා ග්‍රහණය කරගන්නවා. ආන්ගේ ග්‍රහණය වීම වෙනුවට අතහැරීම සිද්ධ වෙන විදිහට බුදුරජාණන් වහන්සේ මේවා අපිට අපේ හිත සකස් කරනවා. අපේ හිත වෙනස් කරන වැඩපිළිවෙලක් තමයි සතිපට්ඨාන දේශනාවේ මේ කමඨහන් වල තියෙන්නේ. ඒ කියන්නේ අපිට මේක වෙනස් කරගන්න අවස්ථාව තියෙන්නේ මේ වගේ බුදු කෙනෙක් පහළ වෙච්ච කාලෙක විතරයි. නැත්තම් අපි හැමදාම දන්නේවත් නැහැ මෙහෙම එකක් වෙනස් කරන්න පුළුවන්ද කියලා. ඉතින් එතකොට අන්න ඒ සතුටු වීම වෙනුවට කලකිරීමත්, ඇලීම වෙනුවට නොඇලීමත්, අල්ලා ගැනීම වෙනුවට අතහැරීමත් කියන විදිහට අපේ හිත සකස් කරගන්න අසුබ කමඨහනේ පුළුවන්කමක් තියෙනවා මනුස්ස ශරීරය ගැන. එතකොට අර උපාදාන වීම වෙනවද? කාරණා දෙකක් විතර සිද්ධ වෙනවා. එකක් තමයි අලුතෙන් කිසිම ශරීරයක් උපාදාන වෙන්නේ නැහැ. උපාදාන වෙන්නේ අලුතෙන් කිසිම ශරීරයක් උපාදාන වෙන්නේ නැහැ. ඒ කමඨහන ඒක හරියට වර්ධනය වෙලා තියෙනවා නම් කියපු ආකාරයට. ඇයි මනුස්ස ශරීරයක් දකිනකොට ඇලීම් ගැටීම් ඇති වෙන්නේ නැති වෙන්න පුරුදු පුහුණු කරලා තියෙනවා නම් අලුතෙන් කිසිම ශරීරයක් ගැන උපාදානයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒතර ඉතින් වයසට ගිහිල්ලා හිටියත් බය වෙන්න දෙයක් නැහැ. මොනුපුරෙක් ඉපදුනා කියවට ගිහින් දකිනකොට මස් ගුලියක්, ලේ ගුලියක් කියලා හොඳට සංඥා එනවා. හරිද? එතකොට අසුබ සංඥාව කියන්නේ ඒක අසුබ සංඥාවක්. ඒ කියන්නේ මේක නේද? මේක අල්ලගන්න මේක දැඩිව ග්‍රහණය කරගන්න දෙයක් නෙවෙයි කියලා දැනගන්න හින්දා. ඒතර අලුතෙන් කිසිම දෙයක් උපාදානය වෙන්නේ නැහැ විතරක් නෙවෙයි, තියෙන උපාදානත් මොකද වෙන්නේ? ක්‍රමානුකූලව තණ්හාවෙන්, දෘෂ්ටියෙන්, මාන්නෙන් හංගින්නේ නැති හින්දා. අර විදිහට තියෙනකොට දැන් අපි සාමාන්‍යයෙන් ඉන්නකොට අපි කැමති අය ගැන තණ්හාවෙන්මයි හිතන්නේ. නේද? මගේම කියන දෘෂ්ටියෙන්මයි හිතන්නේ. නේද? මටම ලැබිච්ච මගේම කොටසක් කියන මාන්නෙන්මයි හිතන්නේ. ඒ කියන්නේ මිම්මකින්මයි වටින දෙයක් විදිහට මිම්මකින්මයි බලන්නේ. අන්න ඒ තණ්හා දෘෂ්ටි මාන්න කියන ඒවා ඇති වෙන්නේ නැහැ ඔය සිහිය තියාගෙන ඉන්නවනම්. මෙන්න මේ පිළිකුල් බව පිළිබඳව
අපි සිහිය උපදවා ගන්නවා ඉස්සෙල්ලාම අපිට මේක දැනගත්තාම උපදින නුවණ දැනගත්තාම අපිට නුවණක් උපදිනවා. ඒ ඉපදිච්ච නුවණ ගැන නැවත අපි මෙනෙහි කරනකොට අපිට සිහියක් උපදිනවා. මෙන්න මේ ශරීරය ගැන අසිහියෙන් හිටිය කෙනාට දැන් අපි අසිහියෙන් ඉන්නේ ශරීරය ගැන මේවා සුවයි සුන්දරයි මధుරයි ප්‍රියයි කියලා සතුටු වෙනවා කියන්නේ අසිහියෙන් ඉන්නේ. අන්නේ අසිහියෙන් ඉන්න කෙනාට සිහියක් උපදිනවා. ඒ මෙනෙහි කිරීම හින්දා යම් කිසි සිහියක් උපදිනවා නම් මෙනෙහි කිරීම නැති වුණොත් ඒ සිහිය නැති වෙනවා. මේක දැනගන්න යෝගියා මොකද කරන්නේ? එක දිගට මෙනෙහි කිරීම පවත්වා ගන්නවා. හරිද? එක දිගට මෙනෙහි කරනකොට යාගේ වැඩේ මේක උදේ හවස මෙනෙහි කරනවා. මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? සිහිය එක දිගට පවත්වා ගන්න පුළුවන්. හරිද? ආන්ගේ සිහිය පවත්වාගෙන වාසය කිරීමෙන් මොකද වෙන්නේ? තියෙන උපාදාන ටික අඩු වෙලා නැති වෙනවා. නැති උපාදාන නැති වෙන එක සිද්ධ වෙන්නේ නැහැ. ඔය තියෙන උපාදාන නැති වෙනවා කියන එක ගැන අපිට ගැඹුරු හැඟීමක් එන්න ඕනේ. මම කියවනේ මේ ධර්ම දේශනා මාලාව ශාස්ත්‍රීය නෙවෙයි ප්‍රායෝගිකව කියලා. නේද? අපි පොඩ්ඩක් ඕක ගැන පොඩ්ඩක් සාකච්ඡා කරලා ඉමු. දැනට අවුරුදු ගානකට ඉස්සෙල්ලා ගොඩාක් බැඳීම් තිබ්බ කෙනෙක්ව පොඩ්ඩක් මතක් කරන්න. දැන් බැඳීමක් නැති කලින් බැඳීමක් තිබ්බ කෙනෙක් ගැන අපි ඔන්න පොඩ්ඩක් මතක් කරගන්නවා. එතකොට ඒ කාලෙට හිත අරන් ගිහලා බලන්න හොඳට කල්පනා කරලා. කොච්චරනම් මම බලාපොරොත්තුෙන් හිටියද නේද? දැකීමේ ආසාවෙන් හිටියද? නොදැක්කොත් ඇඬෙන ගානට හිටියද නේද? එහෙම හිටියා මතකයි නේද? එහෙම සමහර කාලවල ඉඳලා තවත් සමහර කාලවලදී මොකද වෙන්නේ? ඒ තැනත්තාවම හෝ තැනැත්තියම දැක්කහම මගහැරලා යන ගානට එනවද නැද්ද? නේද? දැක්කහම මගහැරලා යන ගානට එනවා. කිසිම ගානක් නැහැ. නේද? කොහොමද එහෙම වෙන්නේ? මේ බලන්න අපි මෙහෙමත් කියමු තේරුම් ගන්න. පාසල් යන කාලේ ඊටාම ළඟින් බැඳීමකින් හිටිය යාළුවෙක් හිටියා කියලා හිතන්නකෝ. දැන් මේ යාළුවට කවුරු හරි බැන්නොත් අපි බයිනවා. නැත්නම් අපිට හරි දුකයි. ගැහුවොත් ඒත් එහෙමයි. මැරුණොත් සතියක් විතර කණ්ඩක් බැරි වෙනවා. දැන් අවුරුදු 30ක් 40ක් ආශ්‍රය කරන්නේ නැතුව ඉඳලා. හරි? 30ක් 40ක් ආශ්‍රය කරන්නේ නැතුව ඉඳලා. දැන් පත්තරයක දකින්න මැරිලා ඉන්නවා කියලා. මැරිලා කියලා. දැන් මොකද වෙන්නේ? කාන්නෙත් නෑ, නිින්ද යන්නෙත් නෑ, එහෙමද? නෑ ගානක්වත් නෑ. දැන් කියනවා කාට හරි මෙයා ඉතින් මගේ ළඟින්ම හිටිය කෙනෙක්. නමුත් දැන් මට දුකක් නෑ. නේද? ඒකෙන් මම නිදහස් වෙලාද නැද්ද? කොහොමද නිදහස් වෙන්නේ? කාලයක් ආශ්‍රය නොකිරීම. දැන් ඒක භෞතික වශයෙන් ආශ්‍රය කරන්න උනේ නැත්තේ. ඈත පළාත් වල හිටියේ නේද? නමුත් භෞතික වශයෙන් ආශ්‍රය කරන්නේ නැතුව ඉන්නකොට මානසික වශයෙන් ආශ්‍රය හිතෙන් ආශ්‍රය කරන්නේ නැති වෙනවා ටික. දැන් මේ ධර්මය තුල තියෙන්නේ කොහොමද? මනසින්ම ආශ්‍රය කෙරෙන්නේ නැති තත්යකට අසුභ වශයෙන් තමන්ගේ සිහිය පිහිටවා ගත්තාද? ඒ පිහිටවා ගන්න ඒ සිහිය මතුවෙන්න මොහොතකට ඉස්සෙල්ලා තණ්හාවෙන් මේ රූපයමයි හොඳ මේකමයි මේ මෙච්චර රූපයක් කොහෙන්ද මේ කියලා උපාදාන වෙච්ච රූප ගැන එහෙම හිතෙන්නේ. මේ තමයි ලෝකේ තියෙන උපාදානේ හරි පුදුම වැඩි. හතරස් ඒවා රවුම් වෙලා පේනවා, රවුම් ඒවා හතරස් වෙලා පේනවා එහෙමයි. හරි කැත දේවල් ලස්සන වෙලා පේනවා. උපාදාන වෙච්ච අය ගැන පොඩ්ඩක් හිතන්න. වැරදි නිවැරදි වෙලා පේනවා. මොන වැරද්ද කරත් උපාදාන වෙලා තියෙන වස්තුන් ගැන කියන්නේ මොකක්ද? හරි නෑ මෙහෙමයි. හැම වෙලේම සාධාරණීකරණය කරනවා නැද්ද? බලන්නකෝ අම්මලා දරුවෝ ගැන මොකද කියන්නේ? අනිත්‍ය ඒ වැරද්ද කරොත් එහෙම මාරාන්තික වචන කියන අය තමන්ගේ දරුවා ඒ වැරද්ද කරොත් එහෙම ඕවා ඉතින් පොඩි දේවල් නේ. ඒක තමයි වැඩේ නේද? ඒ මොකද එන්නේ මේ විදිහට උපාදාන වෙලා තියෙන දේවල් පිළිබඳව හුඟක් අය සාධාරණීකරණය කරනවා නෙවෙයි කරනවා ඒ තණ්හාව හින්දා. එතකොට එහෙම නැතුව අර විදිහට සිහිය පිහිටුවාගෙන වාසය කරනකොට රාග ආදී කෙලෙස් ධර්මයක්වත් වෙනත් ආකාරයක ශරීරයක් පිළිබඳ තියෙන ඒ තණ්හාව අයින් වෙන හින්දා අර විදිහට Tamanට ඒවා පිළිබඳ තියෙන උපාදානය ක්‍රමානුකූලව බැඳීම ක්‍රමානුකූලව අයින් වෙන්න පටන් ගන්නවා. ඒ බැඳීම ක්‍රමානුකූලව
අයින් වෙන්න පණ ඒ කාලයක් එහෙම ඉන්නකොට අන්නර පරණ තිබ්බ ගන්නට එනවා. හරිද? කාට හරි දැන් රිදෙනවා නම් බලන්න ඕනේ කියලා. දකින්න නැතුව ඉන්න බෑ කියලා දැන් අපිට උදේ පාන්දර රිදෙනවා නම් අපි හුඟක් වෙලාවට මොකද කරන්නේ? මේ කිලෝ 80ක් උස්සගෙන ආමාරුවෙන් හරි කොරෑ නෑන නේද? කොහොම හරි ගිහින් බලා ගන්න. හරි මොඩයි අපි. නේද? හරිම මොඩයි. මොකද මෙච්චර මොඩ? මතක් වෙන්නේ නැහැ ගිහින් බලලා ආවට පස්සේ ඔක සංසිඳෙන්නේ නැහැ කියලා. හරිද? එක සැරයක් දැක්කම හරි ඉතින් ඒ මොඩකම කියන එකේ තියෙන ඉහළම தත්ත්වය ආය. ඇයි එක සැරයක් දැක්කහම ඒ වෙලාවට සතුටු වෙනවා සතුටු වෙලා ගෙදර ආවට පස්සේ මොකද? ආය ඕනේ. එහෙනම් මේක ස්ථිරව සංසිඳෙන්නේ නැහැ. නේද? බලලා ඉවරක් කරන්න බෑ. මේ බලාගෙන ඉඳලා මෙහෙම පොඩ්ඩක් බලන ටිකටත් ආයෙ මේ පැත්ත බලන්න වෙනවා. නැත්තම් අමාරුයි. එහෙනම් ඒකල බලාගෙන ඉන්නත් පුළුවන්ද? ඒත් බෑ ටිකක් වෙලා යන්න එපා වෙනවා. පුදුම ලණුවක් ගිරලා තියෙනවා. කැමති දෙයක් ළඟටම වෙලා ඉනකොට මොකද වෙන්නේ? එපා වෙනවා ටික වෙලාවකට. අයින් වෙනකොටම ආයෙ ඕන වෙනවා. ආයෙ ළඟටම වෙලා හිටියොත් ආයෙ එපා වෙනවා. අයින් වුණොත් ඕන වෙනවා. පිසුද නැද්ද මං කියන්නේ? නේද? මෙන්න මේ විකාර ගතිත් එක්ක තමයි අපි මේ සංසාරේ යන්නේ. ඒකට මේ පිළිකුල් භාවනාව මේ විදිහට අසුභ භාවනාව මේ විදිහට වර්ධනය කරපුවාම මොකද වෙන්නේ? ඔන්න ඔය උපාදාන වෙච්ච ඒ වගේ තියෙන උපාදාන අයින් වෙනකොට එයා ආයෙ සාමාන්‍ය තත්ත්වයට යනවා. හිතියත් එකයි නැතත් එකයි බලෙන් අයින් කරන්න දෙයක් නැහැ හිතේ. නේද? අයින් වෙලා අන්න එහෙම ඔක්කොම ටික අයින් වුණාම හරියට නිකන් උස්සගෙන හිටිය මොකක් හරි බරක් බිමින් තිබ්බා වගේ හිතට දැනෙන්නේ. අන්න ඒ සුවය අන්න ඒ ලබන අතහැරීමෙන් සියලුම ලෝකයේ තියෙන සියලුම ශරීර ගැන තියෙන දැකීමේ ආසාව, ඇසීමේ ආසාව අතහැරුණොත් යම් මොහතක తాවකාලිකව හරි. ඒක මහා සැපයක්. මහා සුවයක්. ඉතින් බොහෝ දෙනෙකුට ඒක අත්විඳ ගන්න හම්බෙන්නේ නැහැ මේ ජීවිතේ. මේ ජීවිතේ එකක් විඳින්න හම්බෙන්නේ නැහැ. ඇයි? මෑරෙනකම්ම එක රූපයක් ගැන මෙනෙහි කර ඉන්නවා. ඒ මෙනෙහි කරන රූපෙත් වයසට යනවා බලාගෙන ඉද්දි. ඉතින් හැම රැලි වැටෙනවා. ගඳ ගන්නවා ඒත් ඒක වෙන මෙනෙහි කර ඉන්නවා. හෙල්ලෙන්නවත් බෑ එතනින්. ඊට පස්සේ එක්කෙනෙක් මරණයට පස්සේ අනිත් එක්කෙනා ටික දවසකින්ම මැරලා යනවා. නේද? ඉතින් මේකට නෙවෙයි ජීවිතේ අපිට මේ ජීවිතේ ලැබිලා තියෙන මේකට නෙවෙයි. ඒව හරියන්නේ නැහැ. ඒව දැන් ධර්මය තුල ඉන්නවා නම් බෞද්ධ නම් මේ ධර්මය හදාරනවා නම් ඒව හරියන්නේ නැහැ කියලා පටන් ගන්න ඕනේ. ඒක කොහෙද? ඒ කියන්නේ දමල ගහලා දුවන්න කියලා කියන්නේ. නෑ එහෙම නෙවෙයි. උපාදානයෙන් තොරව තමන්ගේ කටයුතු ටික කරගෙන යන්න පුළුවන් මානසික ශක්තිය වර්ධනය කරගන්න ඕනේ. ඒක තමයි අපි ලබන්න තියෙන වටිනම අවස්ථාවක් මේ ගැන තමයි මේ කියන්නේ. හිත නිදහස් කරන්න අනිත් අයගේ ශරීර වලින් නිදහස් කරන වැඩ පිළිවෙල. හරිද? මොකද්ද මේ වැඩේ කියලා හිතන්න. මොකද්ද මේ වැඩේ? දැන් කොච්චර කල්ද? කවදාද ඉවර වෙන්නේ? ඉවර වෙන්නේ නැහැ. ඉවර කරන්න ඕනේ. එහෙනම් ඔන්න ඔය විදිහට අපි මෙනෙහි කරමින් මේක දැනගෙන ඔය විදිහට ඒ තියෙන උපාදාන අයින් වෙන විදිහට සිහිය ඇති කරගත්ත සිහිය පිහිටුවා ගන්න ඕනේ. දැන් මොකද්ද? කෙස්ලොම් නියද සම්මස්නහරයට ඇට මිදුළු ආදිය ගැන හොඳට මෙනෙහි කරලා අවශ්‍ය වෙන සිහිය උපදවා ගන්නවා. ඊට පස්සේ ඒ සිහිය පවත්වා ගන්න ඕනේ. ආන්ගේ පවත්වා ගන්න එකට කියනවා සතිපට්ඨානය කියලා. හරිද? ආන්ගේ සිහිය පවත්වා ගැනීම තමයි ශෝක පරිදේව දුක්ඛ දෝමනස අයින් කරන නිවන් උපදවා ගන්න හිතට පුළුවන් වෙන වැඩ පිළිවෙල තමයි සිහිය පවත්වා ගැනීම. ඉතින් ඔය ටික දැනගෙන අපි මේ ශරීර ගැන අද තියෙන මේ රිදෙන ගතිය Tamanට දැනෙනකොට මේ එකක් දකින්න නැතුව මට රිදෙනවා කියලා දැනනකොට ඒ වෙලාවෙම තේරුම් ගන්න ඕන මම මේක රිදෙන්නේ නැති තත්ත්වයටපත් කරන්න ඕනේ. නැතුව ගිහින් බලලා එන එක නෙවෙයි. ගිහින් බලලා සංසෝ ගන්න එක නෙවෙයි. රිදෙන්නේ නැති තත්ත්වයටපත් කරන්න ඕනේ. රිදෙන්නේ නැති තත්ත්වයටපත් කරන්න ඕනේ. කොච්චරනම් කැමති දේවල් තිබුණාද අතීතයේ දැන් හුඟක් දේවල් පිළිබඳ කැමැත්ත නැහැ. දැන් පුංචි කාලේ තිබ්බ කැමැත්තවල් නැහැ. ඉතා තරුණ කාලේ තිබ්බ කැමැත්තවල් දැන් නැහැ. නේද? එහෙනම් කැමැත්ත අයින් කරන්න පුළුවන්. නමුත් ඒවා වෙනුවට වෙන දේවල් වගේ ඇවිල්ලා තියෙන්නේ. කවදා හරි අලුතෙන් එන්න දෙන්නෙත් නැතුව තියෙන ඒවාත් අයින් කරගත්තොත් මේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම විසඳෙනවා. එතකොට ලෝකෙ කැමැත්ත නැහැ.
ඒක තමයි කියන්නේ තියෙන උපාදාන අයින් කරගන්න අලුත් උපාදාන ඇති වෙන්න දෙන්නේ නැතුව සිත රැක ගන්නවා කියන්නේ ඒක. හරිද? එතකොට සිත රැක ගන්නවා කියන්නේ එහෙමයි. එහෙමනම් අපි බලන්න ඕනේ මේ කාරණාව දිහා ඊටාම විවෘතව බලලා තමන්ම ගැඹුරු ඇඟීමක් ඇති කරගන්න ඕනේ මේකෙන් මට මගේ මේ විසිරෙන හිත සම්පූර්ණ කරගන්න පුළුවන්. ඊළඟට බලන්න මේ සමාජයේ අපි ප්‍රායෝගිකව හිතලා බලමු. හරියට අසුබ භාවනාවන්ට ලංකාවේ වැඩිපුරම කරන භාවනාව තමයි නේද? මෛත්‍රී භාවනාව සහ ඉස්සරින්දම අසුබ භාවනාව නේද? මේකේ ප්‍රතිඵල තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න. අසුබ භාවනාව කරන ඇත්තන්ට කුලමල ભેද තියෙන්න පුළුවන්ද? ભેදයන් තියෙන්න දෙයක් නැහැ. ඇයි? කෙස් ලොම් නිය දත් සම්මස් නහර ඇට මිදුළු ආදී වශයෙන් මෙනෙහි කරා නම් යමෙක් එහා පැත්ත මෙහා පැත්ත ඉති අජත්තංවා බහිද්ධාවා කියලා මෙනෙහි කරනකොට ওই පැත්තයි මේ පැත්තයි සමානයි. ඒ සමාන බව අත්විඳනනම් යමෙක් එහෙනම් අහවල් කුලය මෙයා මේ කුලය මෙයා අහවල් ජාතිය මෙයා මේ ජාතිය කියලා වෙන් කරන හැඟීමක් පහත් කරන හැඟීමක් පහත් කොට දකින්න හැඟීමක් තියෙන්න පුළුවන්. බෑ. එහෙනම් බලා ගන්න. වැඩියෙන්ම භාවනා කරන අපේ වැඩිහිටි අය තරුණ අයට වැඩිය නේද? මනුස්ස ශරීර බෙදාවෙන් කරන්න දඟලනවද නැද්ද? තාමත් කුලමලනුව බෙදන්න හදනවද නැද්ද? බලන්නකෝ ඔක නැද්ද කියලා බලන්නකෝ විවාහයක් එහෙම යෝජනා කරලා බලන්නකෝ පොඩ්ඩක් ගෙදර කවුද වැඩියෙන්ම ඔය ඇදගන්නේ කියලා නේද? තරුණ අම්මයි තාත්තයි නෙවෙයි නේද? අම්මගේ අම්මයි අම්මගේ තාත්තයි නේද? ඒ પરම්පරාව තමයි ඔක ඇදගන්නේ වැඩියෙන්ම භාවනා කරන කට්ටිය. එහෙනම් මේ භාවනාව කෙරිලා කෙරෙන්නේ ඒ මොකක්වත් ඉතුරු වෙන්න විදිහක් නැහැ. ඒකින්ද අපි ඊටා ප්‍රායෝගිකව අපිට තියෙන මේ අපහසුකම් අයින් වුණේ නැත්තම් භාවනාව වර්ධනය වෙලා නැති බව තේරෙන්න ඕනේ. ශරීර පිළිබඳ තියෙන ගැටීම් ඇලීම් අයින් වෙලා නැත්තම් වෙල්ල නැති බව තේරෙන්න ඕනේ. ඉතින් ඕක වර්ධනය කරගෙන ඒ වර්ධනය කරගන්නකොට ඇති වෙච්ච සිහිය පවත්වාගෙන වාසය කරන්න ඕන මූලික වශයෙන් චිත්ත විසුද්ධියක් ඇති කර ගැනීම සඳහා. ඒක අපි හොඳටම මතක තියාගන්න ඕනේ. මොකද අපේ ඉදිරියේ ඇතිවෙන නුවණ සඳහා ඉදිරියේ ඇතිවෙන සිහිය සඳහා නුවණ සඳහා අපිට මේ දැන් පහළ වෙන සිහිය නුවණ ඕන වෙනවා. ඕක ඔය විදිහට වර්ධනය කරගෙන ඉදිරියට ගන්නකොට ක්‍රමානුකූලව තමන්ගේ සහ අනුන්ගේ වශයෙන් තමන්ගේ ශරීරයේ පිළිකුල්ය අනුන්ගේ ශරීරයේ පිළිකුල්ය කියලා අපි ඊයේ සාකච්ඡා කරපු විදිහට දෙපැත්තම පිළිකුල්ය කියලා එක හැඟීමකට ආවට පස්සේ මේ ඔක්කොම මෙනෙහි කිරීම හින්දා එක එක ඒවා පිළිකුල් වශයෙන් මෙනෙහි කිරීම හින්දා අන්තිමට වෙන්නේ මොකද්ද? එක හැඟීමක් උපදිනවා අපිට. මොකද්ද? මගේ මේ ශරීරය සම්පූර්ණ ශරීරය පිළිකුල්ය කියලා හැඟීමක් උපදිනවා. ඒක මම ඊයේත් මතක් කරේ. කොයි වගේද? බලකුණක් දැක්කහම එකපාරට මේ බලකුණ පිළිකුල් කියලා හිතෙනවා මිසක් හැඟීමක් මිසක් වචනෙන්වත් අපි කියනවාද මේ බලකුණ පිළිකුල් කියලා? හිතෙන් වචනෙන්වත් කියනවා. හිතෙන් මේක පිළිකුල්, මේකේ නහය පිළිකුල්, මේකේ කන පිළිකුල් නෑ. මේ පිළිකුල් කියන වචනේවත් නෑ. හැබැයි හැඟීමක් තියෙනවා. අන්න ඒ වගේ මේවා දෝෂ සහිතව ඉපදිච්ච ඒවාය, එහා පැත්තේ ඒවා දෝෂ සහිතව ඉපදිච්ච ඒවාය. මේවා පිළිකුල් දේවල් වලින් හැදිච්ච එකම જાතියේ ශරීරය කියලා ඔක්කොම එක සමාන විදිහට Tamanට දැනෙන්න පටන් ගන්නවා. එහා පැත්ත මෙහා පැත්ත මේ ඔක්කොම මනුස්ස ශරීර නානා ප්‍රකාරස අසුචිනෝ එක අසුචි වලින් හැදිච්ච දේවල් වගේක් එහාට මෙහාට දුවනවා කියලා එක හැඟීමකට එන්න පුළුවන්. හරිද? එක හැඟීමකට එන්න පුළුවන්. ඒක එක හැඟීමක්. ආන්ගේ හැඟීම උපදවා ගන්න තමයි ඔය කරන මෙනෙහි කිරීම ඔක්කොම කරන්නේ. ඔන්න ඔය වගේ හැඟීමකට ආපුවම අපේ හිත විසිරෙන ගතිය වැඩිද අඩුද? හැමතැනම විසිරිච්ච තිබ්බ හිත ඒ විසිරෙන එක හොඳටම අඩු වෙලා නැවත මෙනෙහි කරනකොට දැන් අපි හිතමුකෝ ඔය හැඟීම උපදවා ගන්න අපිට මුලදී සතියක් ගියා. සතියකට සැරයක් විතර තමයි ඉපදුනේ. හරි කරගෙන යනකොට තව හොඳට මේක පුරුදු පුහුණු කරොත් දවසකට සැරයක් උපදින එකක් නැද්ද?
තව හොඳට පුරුදු කරොත් පැයකට සැරයක් උපදින එකක් නැද්ද? නේද? පුරුදු කරන්න උපදින්න ගත වෙන කාලය අඩු වෙනවා නේද? අන්තිමට මේක වැඩියෙන් එක දිගට පුරුදු කරොත් එහෙම මොකද වෙන්නේ? එක දිගට ඔය හැඟීම අපේ හිත තුළ නැగిලා එන මට්ටමකට ගන්න පුළුවන්. එතකොට කියනවා ඒකත්වයකටපත් වුණා. ඒකාග්‍රතාවයකටපත් වුණා කියලා. අන්න ඒ ඒකාග්‍ර හිත තමයි අපිට ඒ ඒකාග්‍රතාවය ඇති වුණාට පස්සේ තමයි අජ්ජත්තිකව බාහිරව අජ්ජත් බහිද්ධාවා කියන එහා පැත්ත මෙහා පැත්ත සමානාත්මතාවයේ හැඟීමකින් ඒකාග්‍රතාවයකට අපේ හිතපත් කරගත්තම අසුභ භාවනාවකින් අන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදය වය ධම්මානුපස්සීවා ඇතිවීම නැතිවීම කෙරෙහි හිත යොදවන්නට කියලා. ඇතිවීම නැතිවීම කෙරෙහි හිත යොදවන්න. ඊට පස්සේ තමයි අනිත් මේ ඇතිවීම නැතිවීම තේරුම් ගත්තාම තමයි අපිට පුළුවන්කම තියෙන්නේ ඒක තුලින් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණත්වය මතු කරගන්න. ඒ කියන්නේ මේ බලන්න ඒකාග්‍ර හිතක් ඇති කරගත්තාම තමයි අපිට මේ ශරීරයේ ඇතිවීම නැතිවීම ප්‍රකට කරගන්න පුළුවන් වෙන්නේ. ඇතිවීම නැතිවීම ප්‍රකට කරගත්තාමයි ඒ ඇතිවීම ඇතිවෙච්ච දේ නැති වෙලා නැවත යමක් ඇති වෙනවා නම් ඒ ඇති වෙන්නේ වෙනස් වෙලා. එන්නේ ඒකට කියනවා අනිත්‍ය ස්වභාවය. එතකොට ඒ වෙනස් වෙලා විතරක් නෙවෙයි ඒ වෙනස් වීම මට ඕන හැටියට තියාගන්න මට ඕන හැටියට වෙනස් කරන්න පුළුවන්කම නෑ. මට ඕන හැටියට නෙවෙයි මේ වෙනස් වීම සිද්ධ වෙන්නේ. ඒකට කියනවා ඒකෙන් අපිට ප්‍රකට වෙන්නේ මොකද්ද? අනාත්ම ස්වභාවය. මට ඕන හැටියට වෙනස් වීම සිද්ධ වෙනවා නම් යම් තැනක් රිදෙනවා නම් මට ඒක වෙනස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒවා අපි අනාත්ම සංඥාව කතා කරද්දී කරනවා. එතකොට අසුභ භාවනාවකින් ඔය වගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ මොන වගේද? රූප වේදනා සංඥා සංකාර විඥානයන්හි සම්පූර්ණයෙන්ම පංච උපාදානස්කන්ධේ පවා අවශ්‍ය නම් කෙනෙකුට ඒ හිත භාවිතා කරගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ප්‍රකට කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ වෙලාවේදී මෙතනදී කයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ප්‍රකට කරගන්න ඒ කියන්නේ තමන්ගේ හිතට විනිවිද පේන ආකාරයට විනිවිද දැනෙන ආකාරයට අරමුණු කරලා තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා මේ ඒකාග්‍ර හිතකින්. ඉතින් එතෙන්ට යන්න තමයි මේ මූලික දේවල් කරන්නේ. මොකද බාහිරට හිත විසිරෙන එක අඩු කරන්න. මෙතනදී අසුභ භාවනාව කියනත් බාහිරට හිත විසිරෙන එක අඩු කරනවා. ඊට කලින් අපි සාකච්ඡා කරා මරණ සතිය. දැන් අපි ඊට පස්සේ සාකච්ඡා කරන් තියෙනවා බුද්ධානුස්සතිය සහ මෛත්‍රී භාවනාව පිළිබඳ. අන්න ඒ හතරම වර්ධනය කරගෙන චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගත්තාම ඊට පස්සේ මේ එක භාවනාවකින් හෝ නැත්නම් වෙනත් භාවනාවකින් හෝ Tamanට අවශ්‍ය කරන ඉලක්කයට යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකින්ද ධර්මයේ තුල පැහැදිලිවම කළ යුත්තේ තියෙනවා. ඒ ගැන හිමින් ගවේෂණය කරන්න ඕනේ. අපි වෙනත් දේවල් විතරක් කර ඉඳලා හරියන්නේ නැහැ. මල් පූජා කිරීම විතරක්, පහන් පූජා කිරීම විතරක් එහෙම නැතුව ඒවා කරන ගමන් අපි බෞද්ධයෙක් විදිහට අපේ සිත වෙනස් කරන්න පුළුවන් ධර්මතාවය මට ලැබිලා තියෙනවා කියලා අන්න එතෙන්ටයි අපි යන්න ඕනේ. එහෙම වුණොත් අපිට ස්ථිර සංසීමකටපත් වෙන්න පුළුවන්. එවැනි උතුම් තත්යකට අන් අයටපත් වෙන්න උදව් උපකාර කරපු මේ පිරිස ධර්ම දානමය පුණ්‍ය කර්මයක් සිදු කළා. අපි තනියම බණ අහන්නේ නැතුව අපි එකතු වෙලා මුළු ලෝකෙටම ලෝකෙ වෙන්න බෞද්ධයන්ට බණක් අහන්න පුළුවන් විදිහට අපි කටයුතු සම්පාදනය කළ දෙමු කියලා ඉතාම සත්භාවයෙන් අන් අයගේ යහපත සඳහා පිළිපන් මේ පිරිසට ඒ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයේ හේතුවෙන් Tamanට උතුම් අවබෝධය ඇති වෙන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය වීරිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.